ඊයේ අගොස්තු මාසේ 7 වෙනිදා සිකුරාදා ඒ දවස එවරයි. හෙට අගොස්තු මාසේ 9 වෙනිදා තාම ඒ දවස පටන් ගත්තේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා අද දවසේ අගොස්තු මාසේ 8 වෙනිදා දෙවියන් වහන්සේ තුල ඔබට ප්‍රීති වෙන්න කියලා. දෙවියන් වහන්සේ තුල ප්‍රීතියෙන් ජීවත් වෙන්න කියලා උන්වහන්සේගේ වචනය කියනවා. ඉතින් ඔබට ජේසු පිහිටයි. මගේ නම පාස්ටර් ට්‍රෙවර්. නැවතත් සුපුරුදු පරිදි තවත් සෙන්සුරාදා දවසක දෙවියන් වහන්සේගේ වචනය ඔබ සමග උන්වහන්සේ මට බෙදා ගන්න දීපු කරුණාව නිසා මම දෙවියන් වහන්සේට අනික වාරයක් ස්තුති කරනවා. ඒ වගේම මම හිතනවා ඔබ සුවෙන් සතුටෙන් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේ තුළ සිටිනවා කියලා. ඒ වගේම මම ඔබට කියන්න ඕනේ අපේ සභාවේ ආශිර්වාද Faith Church Ministry අපේ ආශිර්වාදය අපේ ජේෂ්ඨ පාලකතුමා පාස්ටර් ඇන්ටන්, ඒ වගේම පාස්ටර් ඇන්ටන්ගේ භාර්යාව පාස්ටර් මාලා, මේ සියලු දෙනාගේම අපේ පවුලේ සභාව පවුලේ ආශිර්වාදය ඔබට මම අද දවසේ ගේනවා. ඉතින් අද දවසේ මගේ මාතෘකාව ස්වාමීන් වහන්සේ මට කතා කරේ ඔබ සමග කතා කරන ඉතාමත් කෙටි පරිවිඩයක්. උන්වහන්සේ කතා කරේ සෑම වෙලාවෙම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතියෙන් ඉන්න. සෑම වෙලාවම කිව්වොත් පැය 24ක් තියෙනවා. සතියේ දවස් 7ක් තියෙනවා. අවුරුද්දේ දවස් 365ක් තියෙනවා. මේ හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ තුල ප්‍රීතියෙන් සතුටින් ජීවත් වෙන එක. ඉතින් මම ඉතා ඉක්මනට මම ඔබව ගෙනියන්ට යනවා දෙවියන් වහන්සේගේ වචනයට අපි යන්ට යනවා පළවෙනි තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයට. නමුත් මම ඔබට පටන් ගත්තේ කියලා ඊයේ දවසේ ඉවරයි. ඊයේ දවසේ 7 වෙනිදා අගෝස්තු මාසේ, හෙට දවස අගෝස්තු මාසේ 9 වෙනිදා. නමුත් අද දවස අගෝස්තු මාසේ 8 වෙනිදා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා අද දවසේ ඔබ ප්‍රීති වෙන්න කියලා. සමහර වෙලාවට ඔබේ ඊයේ දවස සුබදායි දවසක් නොවේ වෙන්න පුළුවන් ඔබට. ඔබ හුඟක් ප්‍රශ්න, කරදර, බාධා තුල ඔබ යන්න ඇති ඊයේ දවසේ. ඒ කියන්නේ අගෝස්තු මාසේ 7 වෙනිදා. ඔබ ඒ ගැන හිතමින්, අද මෙනෙහි කරමින් අද දුක් වෙනවා ඇති. ඊයේ දවස ගැන මෙනෙහි කරමින්. දැන් හෙට දවස තවත් අලුත් දවසක්. හෙට දවස ඇවිල්ලා 9 වෙනිදා අගෝස්තු මාසේ. නම් හෙට දවස ඔබ මුහුණ දෙන්න යන විදිය ඔබ සමහර වෙලාවට ඔබ තීරණාත්මක decisions වල තීරණ ගැනීමත් තුල ඔබ ඉන්නවා ඇති. නමුත් හෙට දවසේ ඔබට යම්කිසි රාජකාරියක් එහෙමත් නැත්නම් ඔබට හිතා ගන්න බෑ හෙට දවසේ ඔබ කොහොමද මුහුණ දෙන්න යන්නේ. හෙට දවසේ සමහර වෙලාවට ඔබ කීප දෙනෙක්ව හමු වෙන්න පුළුවන්. ඉතින් ඔබ සමහර වෙලාවට හෙට දවස් ගැන සිතමින් අද දවසේ සමහර වෙලාවට ඔබ කනස්සලු වෙනවා ඇති. මං හිතනවා ඔබට මං කතා කරපු දේ තේරුණා කියලා. ඊයේ දවස පහ වුණා ඉවරයි. අද ලස්සන දවසක් ස්වාමීන් වහන්සේ ඔබට මවලා තියෙනවා. ඊයේ දවසේ සිදුවෙච්ච දේ අද ඔබ මෙනෙහි කරමින් ඔබ සමහර වෙලාවට කනස්සලු වෙනවා ඇති. ඔබ දුක් වෙනවා ඇති. ඒක තමයි ඇත්ත. හෙට දවස කියන්නේ තවත් දවසක්. හෙට දවස තාම උදා වුණේ නැහැ. නමුත් හෙට දවසට මුහුණ දෙන විදිය ඔබ හිත කල්පනා කර මෙනෙහි කර ඔබ දුක් වෙනවා. නැත්තම් ඔබට හිතා ගන්න බෑ හෙට දවසේ ඔබ කොහොමද මුහුණ දෙන්නේ කියලා. නමුත් මේ හැම දෙයක්ම කරන්නේ ඔබ අද දවසේ. ඊයේ ගැන ඔබ හිතනවා, හෙට ගැන ඔබ හිතනවා. නමුත් මේක තමයි මම ඔබට කියන්න ඕනේ. මේක තමයි පරාජිත ආත්මය යක්ෂයට අවශ්‍ය දේ කිතුණුවෙක්ගේ ජීවිතේ කරන්න. මොකද්ද? ඊයේ දවස හේමත් නැත්නම් හෙට දවස ගැන මෙනෙහි කරමින් මිනිසයන් අද පසුතැවිලි වෙනවා. අද දුක් වෙනවා. අද කනස්සල්ලෙන් ඉන්නවා. ඔබේ ප්‍රීතිය, ඔබේ සතුට ස්වාමීන් වහන්සේ මුල් දවසේ උන්වහන්සේව පිළිගත් දිනේ ඔබට දීපු ප්‍රීතිය, ඒ සමාදානය, ඒ සතුට අද යක්ෂය සමහර වෙලාවට උදුරගෙන ඇති. ඒක තමයි ඇත්ත. උදුර ගන්නට බලමින් මාන බලමින් ඉන්නවා ඇති. නමුත් මම ඔබට කියන්න ඕනේ කිතුණු දරුවෙක් හැටියට ස්වාමින් වහන්සේගේ වචනය කියනවා අද දවසේ අපිට ප්‍රීති වෙන්න කියලා. අද දවසේ ප්‍රීති වෙන්න. කවුද කියන්නේ? ස්වාමින් වහන්සේ කියන්ට යනවා. ඒ නිසා අපි ඒ වචනේ බලන්ට යනවා. ඒ වචනේ මෙනෙහි කරන්ට යනවා. අපි
දේශනා කරනවා විතරක් නෙමෙයි මම ඔබට කතා කරනවා විතරක් නෙමෙයි මම ඔබට කියන්න යනවා මේ වගේ වාතාවරණයක මේ වගේ ක්‍රියාවලියකදී ඔබ කොහොමද ජයගෙන කිතුණුවෙක් හැටියට ඉදිරියට යන්නේ කියලා. මම හිතනවා ඔබ සූදානම් කියලා දෙවියන් වහන්සේගේ වචන. එහෙනම් අපි ඉතා ඉක්මනට අපි පෙරලා ගන්න යනවා එක තෙසලෝනික පොත හත්වැනි පරිච්ඡේද එක තෙසලෝනික පොතේ පස්වැනි පරිච්ඡේදයේ අපි පෙරලා ගන්න යනවා අපි 16 17 18 කියන පද අපි මෙනෙහි කරන්න යනවා. අපි එක තෙසලෝනික පස්වෙනි පරිච්ඡේදයේ 16 17 18 වෙනි පද අපි මෙනෙහි කරන්න යනවා. මට ඕන අවශ්‍යතාවය එක තෙසලෝනික පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ. නමුත් මම ඔබට කියවන්න යනවා ඔබ හොඳට අහගන්න පුළුවන්. තෙසලෝනික පොත අලුත් කිවිසුම නිතරම ප්‍රීති වෙලා. හාලෙලූයා. කවුද කියන්නේ ස්වාමීන් නිතරම ප්‍රීති වෙලා. අද කිතුණුවෙක් හැටියට මම ඔබට කියනවා නිතරම ප්‍රීති වෙලා. හාලෙලූයා. නිතරම ප්‍රීති වෙලා. හාලෙලූයා. උන්වහන්සේ එනම් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ හැම තප්පරයේම හැම විනාඩියෙම හැම පැයෙම හැම දවසෙම 365ම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිය. ස්වාමීන් වහන්සේ තුල ජොලිතව ඉන්න එක තමයි ස්වාමීන් වහන්සේ ඔබට කතා කරලා. අද ඔබේ ජොලිතත්වයේ ඔබේ ප්‍රීතිය ඔබෙන් උදුරගෙන තියෙනවා නම් ඔබේ නැති වෙලා තියෙනවා නම් මම ඔබට අන්තිමට කියන්න යනවා කොහොමද මේ උදුරගත්ත යක්ෂයා මේ ඔබෙන් උදුරගත්ත ප්‍රීතිය නැවත කොහොමද ඔබ තුලට ගේන්නේ කොහොමද ඔබ ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්නේ කියලා. හalleluya. ඊට කියනවා නිතරම ප්‍රීති වෙලා නොකොඩවා යාඥා කරපල්ලා සියල්ලේදී ස්තුති දීපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි. හalleluya. නැවතත් මම ඔබට කියන්න නිතරම ප්‍රීතිය වෙලා නොකොඩවා යාඥා කරපල්ලා සියල්ලේදී ස්තුති දීපල්ලා. සියල්ලේදී ස්තුති දීපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි. හalleluya. අපේ පියා අපේ අබ්බා පියාණන් වහන්සේ අපේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ කැමැත්ත මොකද? උන්වහන්සේගේ දරුවන් හැමතිස්සෙම ප්‍රීතියෙන් ඉන්න එක. ඒ කියන්නේ කනස්සල්ල උන්වහන්සේට අසතුටුයි. උන්වහන්සේගේ කැමැත්තක් නෙමෙයි. ඔබ අද අසතුටෙන් ඉන්නවා. ඔබ අද දුකෙන් ඉන්නවා. ඔබ අද වේදනාවෙන් ඉන්නවා. අද ඔබ කනස්සල්ලෙන් ඉන්නවා. අපේ අබ්බා පියාණන් වහන්සේගේ කැමැත්ත මේක නෙමෙයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි මේක. ඔබේ සමහර වෙලාවට ඔබ මේ පොළොවට ජනිත කරපු මව පියා එමත් නැත්නම් ඔබගේ භාර්යාව ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ දරුවන්ගේ කැමැත්ත වෙන්නේ නැති ඔබ කනස්සල්ලෙන් දුකින් වේදනාවෙන් කරදර ප්‍රශ්න මැද යන්නේක. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මගේ කැමැත්ත මගේ පුතා දුව මාව පිළිගත්ත මගේ පුතා දුව හැමතිස්සෙම ප්‍රීතියෙන් ඉන්න එක. ප්‍රීතියෙන් ඉන්න එක. හalleluya. ඉතින් මේක උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ කියනවා නොකඩවා යාඥාවේ ඉන්න හැම දේදිම ස්තුති දෙන්න. නොකඩවා යාඥාවේ හැම දේදිම ස්තුති දෙන්න. ඒ කියන්නේ ඔබ හැම දේම කිව්වොත් ඕන දෙයකදී ඔබේ ප්‍රශ්නය ඔබේ කරදරය ඔබ මුහුණ පාන දේ හෙට දවස ගැන ඔබ හැම තිස්සෙම මොකක්ද ඕනේ? ඔබ ප්‍රීතියෙන් ස්තුති දීමෙන් ස්වාමීන් වහන්සේට ඉන්න කියලා තමයි උන්වහන්සේ කතා කරන්නේ. ඉතින් මොකද මම ඔබට කතා කරා අපේ අපි හුඟක් විදියට අද අපි සමහර වෙලාවට අපේ නොදැනුවත්කමින් අපි ඊයේ දවස ගැන අපි හිත අපි මෙනෙහි කර අපි දුක් වෙනවා කනස්සලු වෙනවා අතපසු වෙනවා. ඔබ සමහරවිට හිතනවා අයියෝ මම මේ දේ මෙහෙම කරේ නැත්තම් හොඳයිනේ. මෙහෙම කරන්නේ නැතුව මට ඉන්න තිබ්බනේ. ඇයි මම මෙහෙම කරේ? ඔබ සමහර වෙලාවට සමහර කට්ටියගේ සිතක් පහරන්න ඇති. සමහර කට්ටියට ඔබ වේදනාවක් දෙන්න ඇති. සමහර කට්ටිය ඔබට වේදනාවක් ගේන්න ඇති. අද හුඟක් වෙලාට මනුෂ්‍යයන්ගේ ජීවිතවල අද මොකක්ද වෙලා තියෙන්නේ? අද හුඟක් වෙලාට මිනිස්සු මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් යැපෙන්නේ නැතුව අද මනුෂ්‍යයන්ගෙන් තමයි යැපෙන්නේ. දෙවියන් වහන්සේගෙන් යැපෙන්නේ නැතුව අද හුඟක් මනුෂ්‍යයන් ලෝකයෙන් යැපෙන්න බලන්නේ. ඒ කියන්නේ ඔබ ආදරය කරන අය. ඔබ ආදරය කරන අය හදිස්සියවත් ඔබ බලාපොරොත්තු වන මට්ටමට ඔබට සැලකුවේ නැත්තම්
ඒ අය එමත් නැත්නම් ඔබට පොරොන්දු වුණා නම් යම්කිසි දෙයක් දෙනවා කියලා. අද ඒ දේ ඕගොල්ලන් ඔබට දෙන්න බැරි වුණොත් ඔබ සමහර වෙලාවට කනස්සල්ලෙන් ඉන්නවා ඇති. ඔබේ හිත පෑරිලා ඇති. ඔබ දුකින් ඉන්නවා ඇති. ඇයි මේ මිනිස්සයා මට මෙහෙම කරේ? ඔබ සමහර වෙලාවට දුක් වෙන්න පුළුවන්. මිනිස්සෙක්ගේ හැටියට අපි සාමාන්‍ය මිනිස්සෙක් හැටියට මේක ස්වභාව ධර්මයි. අපි තා ඉක්මනට අපිට සිත් ඇවුල් වෙනවා. අපිට වේදනාවල් එනවා. ඇයි? අපි අර මනුෂ්‍යයන් දිහා හුඟක් වෙලාට අපි මනුෂ්‍යයන්ට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඔබ යම් කිසි දෙයක් කාකින් හරි ඉල්ලුවා ඒ පුද්ගලයා ඔබට දෙනවා ඔබට මේ දේ කරනවා කියලා පොරොන්දු වෙන්නේ නැති. නමුත් අද ඔහුට ඒක කරගන්න බැරුව සමහර වෙලාවට අද ඔයාගේ කෝල්ස් ආන්සර් කරන්නේ නැතුව ඇති. නමුත් ඔයාට මුහුණ දෙන්නේ නැතුව ඇති. සමහර වෙලාවට ඒ කට්ටිය ඔබට බැනවදින්න පුළුවන්. ඔබ අද කනස්සල්ලෙන් සිත් වේදනාවෙන් ඔබ යනවා ඇති. දෙවියන් වහන්සේගේ වචනය කියන උන්වහන්සේ මට මතක් කරන මේ වෙලාවේ අපි යන්ට යනවා ගීතාවලිය පොතට 118 ගීතාවලිය 118 මම හිතන අපි 8 සහ 9 වෙනි පදය අපි බලන්න යනවා. දෙවියන් වහන්සේ මොකද්ද කතා කරන්නේ? මොකද දෙවියන් වහන්සේ අපිට හැමතිස්සෙම කියන්නේ අපේ අබ්බා පියාණන් වහන්සේ හැමතිස්සෙම කියන්නේ නිතරම ප්‍රීතියෙන් එන්න නිතරම යාඥා කරන්න නිතරම ස්තුති දෙන්න. මේක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතේ. අද ඔබේ අවශ්‍යතාවයේදී ඔබ යාඥා කරන්නේ නැතුව ඔබ මනුෂ්‍යයන්ගෙන් යැපෙනවා නම් ඔබ ස්වාමින් වහන්සේගේ වචනයට එකඟ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ කැමැත්ත ඔබ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන එක. මනුෂ්‍යයන්ගෙන් යැපෙන එක නෙමෙයි. මම ඔබට ඇදහිල්ලෙන් දේවදාසෙක් හැටියට ඔබට මම කතා කරන්නේ. මම මේවා තුල ගිහිල්ලා තියෙනවා. මම මේවා අත්දැකලා තියෙනවා. මට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කළා තියෙනවා. ඉතින් මට ආශිර්වාද කරපු ස්වාමීන් වහන්සේ ඔබට අනිවාර්යෙන් ආශිර්වාද කරනවා. මොකද උන්වහන්සේ කිසි වෙනසක් කරන්නේ නැහැ. උන්වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ. උන්වහන්සේ මට ආශිර්වාද කරා නම් ඔබටත් ආශිර්වාද. මොකද මට තියෙන ප්‍රේමය තමයි උන්වහන්සේ ඔබටත් තියෙන්නේ. උන්වහන්සේ කොන්දේසි විරහිතව අපිට අද ප්‍රේම කරන. ඒ නිසා අපි ඉස්සෙල්ලා දැනගන්න ඕන දෙයක් තමයි අපි මනුෂ්‍යයන්ගේ පස්සෙන් යන්න ඕනේ නැහැ. උන්වහන්සේ කිව්වේ මට යාඥා කරපල්ලා. 1 තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ කිව්වේ මට යාඥා කරපල්ලා. 16 වෙනි පදයේ කිව්වේ නිතරම 18 වෙනි පදයේ කිව්වේ නිතරම ස්තුති දීපල්ලා. අප්බලන්ට යනවා ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 වෙනි පද උන්වහන්සේ මොනවද කතා කරන්නේ කියලා. එතන කියනවා මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා හලෙලූයා. හලෙලූයා. අපි කතා කරන්නේ ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. මොකද ඔබ ඊයේ දවසේ සිදුවෙච්ච දේ ගැන හිතාගෙන අද දවසේ ඔබ කනස්සල්ලෙන් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කැමැත්ත අද දවසේ ඔබ ප්‍රීතියෙන් ඉන්න එක. ඔබ හෙට දවසේ ඔබ මුහුණ දෙන්න යන දේ, හෙට දවසේ ඔබ ගත කරන්නට යන විදිය, හෙට දවසේ ඔබේ කාල සටහන ඔබ බලලා ඔබ සමහර වෙලාවට අද දවස දුකින් වේදනාවෙන් බයෙන් ජීවිතය ගත කරනවා ඇති. බයෙන් ගත කරනවා. බය දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. බය එන්නේ පරාජිත යක්ෂයාගෙන්. ඔබේ ආත්මයේ බයක් නෙමෙයි තියෙන්නේ. ඔබේ ආත්මයේ ජයග්‍රහණීය ආත්මයක්. ජයග්‍රහණීය ආත්මයක්. ඔබට ජයග්‍රහණය දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දීලා ඉවරයි. උන්වහන්සේගේ ආත්මය ඔබ සමග ඔබ තුල ඉන්නවා. උන්වහන්සේගේ ආත්මය ඔබ සමග ඔබ තුල ඉන්නකොට ඔබ කවදාවත් පරාජිත නැහැ. ඔබගේ ජීවිතේට කවදාවත් බියක් එන්න බෑ. කනස්සල්ලක් එන්න බෑ. ප්‍රීතිය තමයි රජ කරන්ට යන්නේ. නමුත් මම ඊට ඉක්මනට යනවා මේ දේ මම කතා කරන්න යනවා ඊට පස්සේ ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ එතන කියනවා මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතය. හාලෙලූයා. හාලෙලූයා. නැවත මම ඔබට කියන්න. මම හිතනවා ඔබට වැටහෙනවා කියලා. මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමින් වහන්සේ කෙරෙහි ඇදහිම යහපතයි. අද ඔබ මනුෂ්‍යයාගෙන් යැපෙන්න බලාගෙන හිටියනම් මනුෂ්‍යයා අද ඔබට දුක ගෙනලා ඇති. කනස්සල්ල ගෙනලා ඇති. ඔබ සමහරලාට දන්නේ නැහැ කියනවා ඇති. ඔබ අමතක වෙලා ඇති.
නමුත් මතක තියාගන්න මනුෂ්‍යයා බොරු කිව්වත් මනුෂ්‍යයා ඔබව අහක දැම්මත් මනුෂ්‍යයා ඔබව එපා කරත් මනුෂ්‍යයා ඔබගේ ජීවිතේට කනස්සල්ල ගෙනාවත් අහස පොළොව මවා පාලනය කරන ඔබගේ මගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ කවදාවත් ඔබට කනස්සල්ලක් ගේන්නේ නැහැ. ඔබගේ ජීවිතේට ලැජ්ජාවක් ගේන්නේ නැහැ. උන්වහන්සේ මිනිස්සෙක් නෙමෙයි බොරු කියන්ට උන්වහන්සේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. අද ඔබ මිනිස්යන් පස්සේ යන්නේ නැතුව ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඔබේ ප්‍රීතිය අද ඔබේ ප්‍රීතිය ඇත්තටම අද ඔබේ ප්‍රීතිය මිනිස්යන් කෙරේ රඳා පවතිලා ඇති. ඔබ මිනිස්යන්ගෙන් යැපෙන මිනිහෙක් නිසා ඔබේ ප්‍රීතිය මිනිස්යන් කෙරේ වෙන්නේ නැති. මිනිස්යන් කතා කරන දේ ඔබ ගැන, මිනිස්යන් ඔබ ගැන හිතන දේ අද මේවා අහලා ඔබ අද ඊටාම ජොලිතව ඉන්න මිනිහෙක් වෙන්න ඇති. සමහර වෙලාවට ඒ අය ඔබට බැනවදිනකොට ඔබට හිත්‍රදුම් ගේනකොට ඔබ කනස්සල්ලෙන් ජීවිතය ගත කරන මිනිහෙක් ඇති. නමුත් දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේ ඊයේත් අදත් හෙටත් ඒකාකාරයි. ඊයේත් අදත් හෙටත් ඒකාකාරයි. උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. මිනිසයන් ඊයේ එක වචනයක් ඔබට දෙන්න ඇති. අද තව වචනයක් ඔබට දෙන්න ඇති. හෙට ඔබට තව වචනයක් දෙන්න යනවා. ඊයේ දවසේ ඔබට බලාපොරොත්තුවක් දෙන්න ඇති. අද දවසේ ඔබව දුකකට ගේන්න ඇති මිනිසයා. නමුත් හෙට දවසේ ආයෙත් ඔහු ඔබට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්. අද ඔබ කනස්සල්ලෙන් ඉන්න ඇති ඒ නිසා. නමුත් ස්වාමීන් වහන්සේ කෙරේ ඔබේ අවධානය සිත යොමු කරා නම් උන්වහන්සේ ඊයේ කියපු දේ අද දවසේ ඔබට ඉෂ්ට කරන්න යනවා. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ කැමැත්ත ඔබ හැමතිස්සෙම ප්‍රීතියෙන් ඉන්න එක, සතුටින් ඉන්න එක. අද ඔබේ සතුට යක්ෂයා නැත්තම් පරාජිත ආත්මය අද උදුරාගෙන ඇති. ඒක තමයි ඔබ අද කනස්සල්ලෙන් ඉන්නේ. ස්වාමීන් වහන්සේගේ වචනයට මම නැවතෙන්ට යනවා. ඒ ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. මනුෂ්‍යයා කෙරේ විශ්වාසය තබනවට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතයි. හාලෙලූයා. ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතයි. ප්‍රීති වෙල්ලා යාඥා කරපල්ලා නිතරදීම ස්තුති දීපල්ලා. ඒක තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ දරුවන්ට. හාලෙලූයා. ඊට පස්සේ කියනවා අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතය. අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතය. නැවත මම ඔබට අලුත් කරන්නම්. අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා ස්වාමින් කෙරෙහි ඇදහිම යහපතයි. ඔබ අධිපතීන් පස්සේ යනවා නම් ඔබ බලධාරීන් පස්සේ යනවා නම් ඔබට ඒ අය ඔබට දුක, කනස්සල්ල, වේදනාව, අසතුට ගේන්න යනවා. අද ඔබ අසතුටෙන් ඉන්න ඇති සමහර වෙලාවට ඔබ අධිපතීන් පස්සේ ගිහිල්ලා. නමුත් මතක තියාගන්න. ඔබ අධිපතීන් ඔබව අතපසු කරත් ඔබට නින්දාව, අපහාසය, දුක, වේදනාව ගෙනාවත් මනුෂ්‍යයා ඔබට දුක, වේදනාව, කනස්සල්ල ගෙනාවත් ඔබ දෙවියන් වහන්සේ කෙරේ අදහන දරුවෙක් නම් උන්වහන්සේගේ වචනය කියනවා ගීතාවලිය 118 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9 වෙනි පදය දෙවියන් වහන්සේ ඔබට යහපත කරන්න යනවා. ඒ උදුරගත්ත සමාදානය, ප්‍රීතිය, ඒ බලාපොරොත්තුව උන්වහන්සේ ඔබට දෙන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. මොකද දෙවියන් වහන්සේගේ වචනය ඉතා ඉක්මනට අපි මෙනෙහි කරන්න යනවා. මොකද උන්වහන්සේගේ කැමැත්ත ඇවිල්ලා ඔබ හැමදාම ප්‍රීතියෙන් ඉන්න එක. මොකද උන්වහන්සේගේ වචනේ කියනවා මතයතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය කියනවා අද දවසේ මොකද කියන්නේ එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙලා. මතයතුමාගේ සුභාරංචිය 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ කියනවා හෙට දවස ගැන කනස්සලු නොවෙලා. හෙට දවස ඒ ගැන කරදර වන්නේ. දවසේ කරදර ඒ දවසට සෑහේ. අද දවසේ ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඔබේ තුල ප්‍රීතිය රජ කරන එක. ස්වාමින් වහන්සේගේ කැමැත්ත ඔබ ජයග්‍රහී ජීවිතයක් ගත කරන එක. මොකද උන්වහන්සේ තමයි අපිට කියන්නේ අද දවස ඔබ ප්‍රීතියෙන් ගත කරන්න ඕනේ කියලා. අද දවස ඔබ ප්‍රීතියෙන් ගත කරන්න ඕනේ. උන්වහන්සේගේ වචන වලට කියන්නේ මෙතන නිතරම ප්‍රීති වෙයල්ලා. නිතරම. දැන් මේ ආඥාව කවුද අපිට දෙන්නේ? දෙවියන් වහන්සේ දෙන්නේ. නිතරම ප්‍රීති වෙයල්ලා. මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් අද කිතුණුවෙක් හැටියට මෙන්න මේ දේ තමයි අද ඔබ ඔළුවේ දාගන්න ඕනේ. මේක ඊටාම වැදගත් දෙයක්. අපි වචනය අසන්නෝ පමණක් නොවි
වචනය පිළිපදින්නෝද වචනය ක්‍රියා කරන්නෝද වෙන්න ඕනේ. වචනය අසන්නෝ පමණක් නෙමෙයි. මොකද්ද වචනය කියන්නේ? 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා ස්වාමින් වහන්සේගේ දරුවන් නිතරම ප්‍රීති වෙයල්ලා. මේක අපිට උන්වහන්සේ දෙන කමාන්ඩ් එකක්. දැන් මේ කමාන්ඩ් එක මේ ආඥාව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඔබ සමහරවිට හයි කොහොමද පාස්ටර් මම මේක ආරක්ෂා කරන්නේ. ඉතින් ඔබ ආරක්ෂා කරන්න ඕනේ දේ නම් ස්වාමින් වහන්සේ ඔබට බයිබලයේ කියනකොට මොකද කියන්නේ? ඔබට කියන්නේ නිතරම ප්‍රීති වෙයල්ලා. එතකොට ඔබ ඔබේ ජීවිතය ස්වාමින් වහන්සේ ඔබ තුල ඉන්න නිසා උන්වහන්සේගේ ආත්මය ශුද්ධාත්මයන් වහන්සේ මේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබ මේ වචනය එකඟව ක්‍රියා කරන්නට ඔබ ජීවිතේ ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ ඔබ යාඥා කරන්න ඕනේ. ඔබ යාඥා කරනකොට ඔබ උන්වහන්සේට ඔබගේ දවසේ පාලනය උන්වහන්සේට බාර දෙනකොට මේ ඔබ සමග ඔබ තුල ජීවත් වෙන දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඉතුරු වැඩ ටික කරන්න යනවා. මොකද්ද? උන්වහන්සේ ඔබ ඉදිරියෙන් ගිහිල්ලා ඔබ මුහුණ දෙන්න යන ඔබ බලාපොරොත්තු වන ඒ දවසේ හැම ක්‍රියාවක්ම ඔබේ යහපතට පෙරලා උන්වහන්සේ යහපත් කරන්න යනවා. නමුත් අවශ්‍ය දේ ඔබ උන්වහන්සේට ඉඩ දෙන්න ඕනේ. ඔබ උන්වහන්සේට ඉඩ දෙන්න ඕනේ. මොකද යාකෝබ් පොතේ මම ඔබට මේ දේ කියන්න යනවා පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ කියනවා මම ඔබට 22 වෙනි පදයේ සිට පල්ලෙහාට කියන්න යනවා. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 22 සිට මම ඔබට පල්ලෙහාට කියන්න යනවා. නමුත් නුඹලාම රවටා ගනිමින් දැන් අපිට වචනය කිව්වේ පළවෙනි තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කිව්වේ නිතරම ප්‍රීති වෙයල්ලා. හෙට දවස ගැන කනස්සලු වෙන්න එපා. ඊයේ දවසේ මොකද්ද කරේ? ඒ ගැන හිත දුක් වෙන්න එපා. උන්වහන්සේ මොකද කියන්නේ? නමුත් නුඹලාම රවටා ගනිමින් වචනය අසන්නෝ පමණක් නොවි එය පිළිපදින්නෝද වෙයල්ලා. වචනය අසන්නෝ පමණක් නොවි පිළිපදින්න ඕනේ. මොකද මම ඔබට කිව්වා දැන් උන්වහන්සේ කියනවා ප්‍රීති වෙන්න කියලා. ඔබ ශුද්ධාත්මයන් වහන්සේ තුලින් උන්වහන්සේට ඔබ බාර දුන්නා ස්වාමිනී අද දවසේ මගේ ජීවිත පාලනය උදෑසන ඔබ නැගිටිනකොට ඔබ කියන ශුද්ධාත්මනි අද මම ඔබට බාර දෙන්න යනවා. අද දවසේ මේක තමයි මගේ කාලසටහන. අද උදේ ඉඳන් රැ වෙනකම් මම මේ දේවල් කරන්න යනවා. මේක තමයි මගේ බලාපොරොත්තුව. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මට මේ සියල්ල ඉෂ්ට කරන්න යනවා. මේ සියල්ල සඵල කරන්න යනවා. දැන් ඔබ ප්‍රශ්නය ඔබේ කරදරය ඔබ ශුද්ධාත්මයන් වහන්සේට බාර දීලා ඉවරයි. දැන් ඔබ තුල තියෙන්න ඕනේ ප්‍රීතිය. මොකද උන්වහන්සේ හැම බරක්ම මගේ අරගෙන මාව දැන් නිදහස් කරලා මම දැන් ප්‍රීතියෙන් ඉන්නවා. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ මොකද කරන්නේ? අර වචනය ක්‍රියාවට දානවා. ශුද්ධාත්මයන් වහන්සේ වචනේ ක්‍රියාවට දානවා. මොකද ඔබ එකඟ නිසා. මේකයි මෙතන වචනේ කියන්නේ. ඔබ වචනේ අසන්නෝ පමණක් නොවි පිළිපදින්නෝද ක්‍රියා කරනවා. එතකොට දැන් ඔබ වචනය තියෙනවා. මොකද්ද? නිතරම ප්‍රීති වෙන්න. දැන් ඔබ ක්‍රියාවට දානවා. කවුද මේ ඔබ තුලින් ක්‍රියා කරන එක්කෙනා? ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ තුල ඉන්න තැනන් වහන්සේ බලවත් පිටස්තරයේ ඉන්න අන්ධකාරයට වැඩිය. එතකොට ඔබ තුල කවුද අද ඉන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු දෙවියන් වහන්සේගේ බලවත් ආත්මය අද ඔබ සමගයි. එතකොට කවුද ඔබ ඉදිරියෙන් යන්නේ? ඔබ අද මීටින් එකකට යනවා ඇති, ඔබ ඩිස්කෂන් එකකට යනවා ඇති, ඔබ රාජකාරියක වැඩ නියැලෙන්න යනවා ඇති, ඔබ වැදගත් අද තීරණ ගන්න දවසක් වෙන්න ඇති, ඔබ හුඟා බලාපොරොත්තු වෙන අද දවසක් වෙන්න ඇති දේවල්. ස්වාමින් වහන්සේ ඔබ ඉදිරියට ගිහිල්ලා ඒ හැමදේම ඉෂ්ට කරන්න යනවා. මම මේක දේවදාසෙක් හැටියට නොයෙක් වර අත්දැකලා මගේ ජීවිතේ අත්දැකීම් තුලින් මම ඔබට කතා කරන්නේ. මට ආශිර්වාද කරපු ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් ඔබට ආශිර්වාද කරන්න යනවා. මොකද ඊට පස්සේ කියන මක් නිසාද යමෙක් වචනය අසන නමුත් එය පිළිපදින්නේ නැත්තම් ඔහු කැඩපතකින් තමාගේ ස්වභාවික මුහුණ බලන මිනිසෙක්ට සමානය. මක් නිසාද යමෙක් වචනය අසන නමුත් එය පිළිපදින්නේ නැත්තම්. වචනය කිව්වා නිතරම ප්‍රීති වෙයල්ලා කියලා. දැන් ඔබ වචනයට එකඟ නැත්තම් ඔබ එහෙනම් ඔබ වචනය පිළිපදින්නෙක් නෙමෙයි.
වචනය පිළිපදින්නෙක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ඔහු කැඩපතකින් සමාගයේ ස්වභාවික මූණ බලන මිනිසෙක්ට සමානය. මක්නිසාද ඔහු තමාම බලා ගනිමින් සිට අහක්ව ගිය කල තමා කෙබඳු මිනිසෙක්ව සිටින්නේදයි ඒ වෙලේම මතක නැති කරයි. නමුත් නිදහස්කමේ සම්පූර්ණ විවස්ථාව බලාගෙන මතක නැති කරන අසන්නෙක් නොවී ක්‍රියා කරන්නෙක්ව එසේ පවතින්නා වූ තැනැත්තේ තමාගේ ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්නේය. ක්‍රියා කරන්නෙක්ව ක්‍රියා කිරීමේදී තමා ආශිර්වාද ලබන්ට යනවා. හාලෙලූයා. ක්‍රියා කිරීමේදී ආශිර්වාද ලබන්ට යනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ අසතුටින් ඉන්න එක නෙමෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ ප්‍රීතියෙන් ඉන්න එක. ඔබ මෙහෙම මූණ එල්ලගෙන කරගෙන හැම වෙලාවෙම කනස්සල්ලෙන් හිත බයෙන් ඉදිරියේ අනාගතයට මුහුණ දෙන්න බැහැයින් හෙට දවසේ මොනා වෙයිද? හෙට දවසේ මම මොනවාද කන්ට යන්නේ? අද ඔබ දුකින් වේදනාවෙන් ඉන්න ඇති. ඒක ඇත්ත කතාව. නමුත් ඔබ ස්වාමින් වහන්සේට අවධානය දුන්නොත්, ස්වාමින් වහන්සේගේ වචනයට අවධානය දුන්නොත්, උන්වහන්සේ කියන අද දවසෙන් ප්‍රීතියෙන් ඉන්න. ඊයේ දවස ගැන හිතන්න එපා. ඊයේ දවසේ සිදුවෙච්ච දේ ගැන හිතන්න එපා. හෙට දවසේ සිදුවෙන්න යන දේවල් ගැන හිතන්න එපා. අද දවසේ ස්වාමින් වහන්සේ මමයි ඔබගේ මැවුම්කාරයා. මම ඔබට සපයන්ට යන දෙවියන් වහන්සේ. උන්වහන්සේ වචනේ යමක් කිව්වද ඒ විදිහට උන්වහන්සේ වචනේ ඉෂ්ට කරන්ට යනවා. මොකද එයා දෙවියන් වහන්සේ බොරු කියන්න මිනිසෙක් නෙවෙයි. මිනිස්සු තමයි බොරු කියන්නේ. අද ඔබට එක වචනයක් දීලා හෙට ඔබට තව වචනයක් දෙන්න යනවා. ඔබ හිත පාරනවා. ඔබ කනස්සල්ලට මිනිසයන් අද යොමු කරනවා. නමුත් අහස පොළොව මව පාලනය කරන දෙවියන් වහන්සේ කවදාවත් ඔබ කනස්සල්ලට පත් කරන්නේ. මෙහෙම කියලා මම ඔබට කියන්නේ ඔබට ප්‍රශ්න කරදර බාධා එන්නේ නැහැ කියලා. නෑ ඔබට ප්‍රශ්න කරදර දිනපතා ඔබට එන්න යනවා. ඒක ඇත්ත. මම ඔබට පෙන්නන්නට යනවා යාකෝබ්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ හොඳට අහගන්න. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ කියනවා මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කරමින් ශාන්ති ගුණය උපදන බව දැන අන්‍යාකාර පරීක්ෂා වලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා. හාලෙලූයා. නැවත මං කියන්නම්. මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කරමින් ශාන්ති ගුණය උපදන බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සලකාපල්ලා. ඔබේ දවස්පතා ඔබට එන පරීක්ෂා කනස්සලුවලදී මොකද උන්වහන්සේ කියන්නේ? ඒ සියල්ල ප්‍රීතියක් යයි සලකාපල්ලා. ඔබට දිනපතා එන ප්‍රශ්න කරදර ප්‍රීතියක් යයි සිතාපල්ලා. මොකද අපි බැලුවා පළවෙනි තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 16 17 18 මොකද 16 වෙනි පදයේ කිව්වේ හැමතිස්සම ප්‍රීති වෙන්න. 17 වෙනි පදයේ මොකක්ද කිව්වේ? හැමතිස්සම යාඥා කරන්න. 18 වෙනි පදයේ මොකක්ද කිව්වේ? හැමතිස්සම ස්තුති දෙන්න. ඒ කියන්නේ මෙතන යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ එතකොට ඔබට මොකද 3 වෙනි පදයේ කියනවා අනේකාකාර පරීක්ෂා වලට වැටෙන කල ඒ සියල්ලක්යි ප්‍රීතියක්. ඒ සියල්ල ප්‍රීතියක්යි සිතාපලේ කියන්නේ. ඔබට එන හැම ප්‍රශ්නයක් කරදරේදීම ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමිනී ස්තුතියි. මම මේක ජයග්‍රහණය කරන්නට යනවා ඔබ වහන්සේ එක්කල. තනියෙන් නෙමෙයි ඔබ වහන්සේ එක්කල. මොකද ඔබගේ ආත්මය මා සමගයි. මට තනියෙන් කරන්න බෑ කිසි දෙයක්. නමුත් ඔබ වහන්සේ මා සමග ඉන්න නිසා මම ඉදිරිය ගැන ඉදිරිය ගැන නොබසිට පසු බටින්නේ නැතුව නිර්භීතව ඔබ එක්කල මුහුණ දෙන්න යනවා. ඔබට ස්තුතියි ස්වාමිනී. ඔබට ස්තුතියි මොකද ශුද්ධාත්මනී මේ හැම බාධාවක් හැම ප්‍රශ්නයක්ටම ඔබ වහන්සේ මාව වෙනුවෙන් ඉදිරිපත් වෙලා
ඔබ වහන්සේ හැම දෙයකම ජයග්‍රහණය මට දීලා ඉවරයි. මට දෙන ස්වාමින් වහන්සේ ඔබයි. හාලෙලූයා. ඒ නිසා මම ඔබට ස්තුති කියනවා. ඇඩ්වාන්ස් ඒ කියන්නේ ඉදිරියේ හිතලා දැන් ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. ස්තුතියි ස්වාමිනී. ස්තුති හෙට දවස ගැන ස්තුති. හෙට දවසේ මූණ දෙන හැම දෙයකටම ඔබ පිළිතුරු දීලා ඉවරයි. ස්තුති. ඊයේ දවසේ වෙච්ච සිදුවීම් වලට ස්තුති ස්වාමිනී. ඒසේ හැමදේම උනේ මගේ යහපතට. මං අද දවසේ ඔබට ස්තුති කරනවා. අද දවසේ යහපත් දවසක් ස්වාමිනී. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ දරුවන් අසතුටින් ඉන්න එක නෙමෙයි. අද උගාක් දෙනෙක්ට ලෝකයට තියෙන ප්‍රශ්නයක් තමයි හැමතිස්සෙම ප්‍රශ්න. හැමතිස්සෙම කරදර. කොහොමද බ්‍රදර් දවස ඔහේ ඉන්නවා. ජීවත් වෙන්න ඕනේ වාලේ ජීවත් වෙනවා. කොහොමද ජීවිතේ? ප්‍රශ්නයක් ඉවරලා ප්‍රශ්නයක්. ඒ කියන්නේ එක ප්‍රශ්නයකින් ජයග්‍රහණය කරාම අනිත් පැත්තට තව ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක තමයි ජීවිතය බ්‍රදර්. මේක තමයි ජීවිතේ පාස්ටර්. ජීවිතය කියන්නේ ඒකයි. මොකද්ද? ප්‍රශ්නයක් ඉවරලා ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ඉවරලා තව ප්‍රශ්නයකට ඔබ මොකද්ද? පසුබිම හදනවා. තව ප්‍රශ්නයක් ගෙන්න ගන්නවා. ඉල්ලගෙන ගෙන්න ගන්නවා ඔබේ ජීවිතේට. මේ ප්‍රශ්නේ මට වෙන්න යනවා. අන්න හිතනවා දැන්. මෙනෙහි කරනවා. කොහොමද මේකට මම මුහුණ දෙන්නේ? කොයි මිනිහගෙන්ද මම මේක බලාපොරොත්තු වෙන්නේ? කොයි බලධාරියගේ පස්සෙද මම යන්න ඕනේ මේ ප්‍රශ්නයට පිළිතුරක් ගන්නට? ඔබ හිතනවා. කොයි මනුෂ්‍යව සැටිස්ෆයි කරොත්ද, සන්තෝෂ කරොත්ද මට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ? අද ඔබ හිතනවා. නෑ, මම ඔබට කියනවා දේව දරුවනේ, ඔබේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේට බාර දෙන්න. නිතරම යාඥා කරපල්ලා. නිතරම ස්තුති දීපල්ලා. ස්වාමින් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ කැමැත්ත ඔබ කනස්සල්ලෙන් ඉන්න එක නෙමෙයි. උන්වහන්සේගේ කැමැත්ත ඔබ ප්‍රීතියෙන් ඉන්න එක. මම ඉතා ඉක්මනට අන්තිමට උන්වහන්සේ මට මඟ පෙන්නපු වචනයක් රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 37 රෝම 8:37 මේ පදේ කියලා මම එවර කරනවා. හොඳට අහුම්කම් දෙන්න. නමුත් අපට ප්‍රේම කරා වූ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදය. නමුත් අපට ප්‍රේම කරා වූ තනන් වහන්සේ කරුණ කොටගෙන කවුද? ඒ දෙවි පියාණන් වහන්සේ අපට ප්‍රේම කරේ. මනුෂ්‍යයන්ගේ ප්‍රේමය අද කොන්දේසි සහිත ප්‍රේමයක්. කොන්දේසි දාලා තමයි මනුෂ්‍යයන් අද ඔබට ප්‍රේම කරන්නේ. නමුත් ඔබ මම විශ්වාස කරන, ඔබ මට ගැලවීම දුන්න, අපව වෙන් කරගත්ත ලෝකයෙන් අපට ආදරය කරන, අපට ස්වර්ගයේ වාසස්ථාන රැස් කරපු ඔබේ මගේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔබට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා. මට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා. ඔබට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා මගේ පුතා දුව. උන්වහන්සේ මොනවද කියන්නේ? නමුත් අපිට ප්‍රේම කරා වූ තනන් වහන්සේ කරුණ කොටගෙන අප මේ සියල්ලේදී අතිශයින් ජය ගන්නෝ වෙමු. හාලෙලූයා. එන හැම ප්‍රශ්නයක්, කරදරයක් ඉදිරිපිට අපි ඉදිරිය නිර්භීතව මුහුණ දෙන සැනකක්. මොකද ශුද්ධාත්මයන් වහන්සේ අප සමග අප තුළ. උන්වහන්සේ තමයි හෙට දවසේ අපේ ස්වාමින් වහන්සේ. අද දවසේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ. හෙට දවසේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ. ඉදිරිය ගැන නිර්භීතව, නොබියව, අන්න වචනේ නොබියව මුහුණ දෙන්න මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේ වඳුරන්නේ නැති, ජේසුස් වහන්සේව පිළිගත්ත නැති දරුවන් අද බයෙන්, වෙවුලමින්, කලස්සල්ලෙන් හෙට දවස මුහුණ දෙනවා ඇති. නමුත් ඔබට හෙට දවසට මුහුණ දෙන්න කැළඹෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද ස්වාමින් වහන්සේ ඔබ සමග. උන්වහන්සේ ඔබ ඉදිරියෙන් ගිහිල්ලා හැමදේම සකසන්ට යනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ නිසා අද දවස හෙට දවස ගැන හිතලා කනස්සලු වෙන්න එපා. ඊයේ දවස ගැන හිතලා කනස්සලු වෙන්න එපා. මොකද ස්වාමින් වහන්සේගේ කැමැත්ත අද දවස ඔබ ප්‍රීතියෙන් ඉන්න එක. යක්ෂයාගේ කැමැත්ත අද දවස ඔබ අසතුටින් කනස්සල්ලෙන් ඉන්න එක. ඒ නිසා තමයි හැම දවසක් ඉවරලා හැම දවසක්ම ඔහු ඔබගේ ජීවිතයට කනස්සල්ල මෙනෙහි කරන්නට ගේන්නේ. අයියෝ ඊය දවසේ මේක වුණා.
හෙට දවසේ මේක වෙන්න යනවා. ඔහුට ඕනේ යක්ෂයාට ඕනේ හැම දවසම ඔබේ පරාජිත දවසක් කරන්න. පරාජිත දවසක් කරන්න. ඒ වලට ඉඩ දෙන්න එපා. නිතරම යාඥාවේ සිටින්න. නිතරම අවදිව ඉන්න. නිතරම අවදිව ඉන්න ස්වාමින් වහන්සේ තුල. නිතරම උන්වහන්සේව මෙනෙහි කරන්නට, උන්වහන්සේට යාඥා කරන්නට, උන්වහන්සේට ස්තුති කරන්න. මෙතන මොකද කියන්නේ? නමුත් අපිට ප්‍රේම කරාපු තනන් වහන්සේ කරුණකටගෙන අපි සියල්ලේදී අතිශයින් ජයගම්මු වෙමු. මක්නිසාද මරණයටවත් ජීවනයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින දේවල්ටවත් මතු පැමිණෙන දේවල්ටවත් පරාක්‍රම වලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසි මැවිල්ලකටවත් අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇත්තා වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කරන්නට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම කිවෙමි. අපේ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයෙන් කිසි කෙනෙක්ට ඔබව මාව වෙන් කරන්නට බෑ. අපි දේව දරුවෝ. හෙට දවස නොබියව මුණ දෙන්න. ස්වාමින් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න බලාගෙන ඉන්නවා. ඔබ මනුෂ්‍යයන්ගෙන් යපන මිනිහෙක් වෙන්න එපා. ඔබ අධිපතීන්ගෙන් යපන මිනිහෙක් වෙන්න එපා. ඔබ දෙවියන් වහන්සේගෙන් යපන මිනිහෙක් වෙන්න. ඔබ දෙවියන් වහන්සේ ගැන අවධානය සිත යොමු කරගෙන ඔබේ හෙට දවස ඔබේ ඉදිරිය මුහුණ දෙන්න නිර්භීතව නොබියව දෙවියන් වහන්සේ ඔබ සමගයි. හාලෙලූයා. ඒ නිසා අද දවස ප්‍රීතියෙන් ගත කරන්න. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. හෙට දවසත් ප්‍රීතියෙන් ගත කරන්න. හැම දවසම දෙවියන් වහන්සේ තුළ ප්‍රීතියෙන් ගත කරන්න. මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඔබ වචනය අකුරටම ඉෂ්ට කරනකොට ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඒ නිසා අසන්නෝ පමණ අසන්නෙක් පමණක් නොවී පිළිපදින්නෙක්ද ක්‍රියා කරන්නෙක්ද වෙන්න. මොකද ඔබ පිළිපදිනකොට වචනේ ඔබ ක්‍රියාවට ඒ වචනේ දානකොට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්නට යනවා. එහෙනම් ඔබට ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් මම පතනවා දෙවියන් වහන්සේ තුල